හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. දෙකෙන් එකයි x අඩු කිරීම 3 සමානයි 7යි. දෙකෙන් එකයි x අඩු කිරීම 3 සමානයි 7යි. අපි x තනි කර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ධන 3 මේ ඍණ 3 නැති කරන්න ධන 3ක් දානවා. ඕක මෙහෙම කියන්නත් පුළුවන්. ඍණ 3 එහා පැත්තට යද්දි ධන 3ක් වෙනවා. භාගයයි x සමානයි 10යි. හරේ තියෙන දෙක නැති කරන්න දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. දෙකට දෙක සුළු වෙනවා x සමානයි 20යි උත්තරේ. ඊළඟ 2x බෙදීම a ඍණ 3 එකතු කිරීම x ධන 1 බෙදීම a ඍණ 3. අපි දන්නවා විජීය භාග හෝ වේවා මොනියම් භාගයක් හෝ වේවා භාග සුළු කිරීමේදී එකතු කිරීම සහ අඩු කිරීම කියන ගණිත කර්ම දෙක කරනකොට හරය සමාන වේ යුතුයි. මේකේ හරය සමානයි. එහෙනම් ලවයේ අදාළ දේ කරනවා. 2x ට x එකතු වුනහම 3x ධන 1 බෙදීම a ඍණ 3. අපිට උත්තර එනවා 3x ධන Mic off, sir. මයික් එක ඔෆ් කරගෙන නේ. දාගෙන හදනවා මයික් එක ඔෆ් කරලා. ඕ නේද? 3x ධන 6යි xy ඍණ 2 ඍණ 4යි y. හරිද? මේ දෙන්නගේ 3x ඉවතට ගන්නවා. 1 ධන 6 3ෙන් බෙදුනහම 2යි y. මේ දෙන්නගේ ඍණ 2 ඉවතට ගන්නවා. 1 ඍණ ඉවතට ගත්තාම ඍණ 2 ඍණ 2ෙන් බෙදුනහම 1යි ඍණයි ඍණයි ධන 4 2ෙන් බෙදුනහම 2යි y. දැන් 1 ධන 2යි y දෙන්නටම පොදුයි. මතක තියාගන්න පද වෙන් වෙන්නේ ධන ලකුණකින් හරි ඍණ ලකුණකින් හරි. මෙතන තියෙනවා පද 1යි 2යි 3යි 4යි. මෙතන තියෙන්නේ පද දෙකයි. පළවෙනි එක තමයි 3x 1 ධන y. ඍණ 2 1 ධන y. එහෙනම් මේ දෙන්නටම පොදුයි 1 ධන 2යි y කියන්නේ. 1 ධන 2යි y එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ 3x. මේ 1 ධන 2යි y එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ ඍණ 2. සමහර ළමයිට ඕක පැටලෙනවා. හරි? හරි. රූපයේ දී ඇති ත්‍රිකෝණයේ සඳහන් කර ඇති දොරතුරු අනුව A හා B කෝණවල අගයන් සොයන්න. A හා B. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අංශක 180යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් A එකතු කිරීම 3යි A එකතු කිරීම 40 සමානයි 180යි. 3යි A ට A එකතු වුනහම 4යි A මේ 40 එහා පැත්තට යනවා ඍණ 40ක් විදිහට 180න් 40ක් අඩු වුනහම 140යි දෙපැත්තම 4ෙන් බෙදනවා A සමානයි 4 වරක් 144න් බෙදුනහම 4 වරක් 3 12යි 20ට 4 වරක් 5යි 35යි A සමානයි 35යි. අපෙන් අහන්නේ A හා B කෝණවල අගය. A කෝණයේ අගය අංශක 35යි B කෝණයේ අගය
B කෝණය කියන්නේ 3යි A. එහෙනම් 3 ගුණ කිරීම 35 105යි. මෙහෙම හදලා පෙන්නන්න ඕනේ. බාහිර කෝණයක අගේ අංශක 45ක් වූ සවිදි බහුවශ්‍රයක පාද ගණන සොයන්න. පොඩි නෝට් එකක් ලියන්න. සවිදි කියන එකේ තේරුම කියන්න හදන්නේ. නැත්නම් ඔයාලා වෙන වෙන ඒවා හිතාගෙන ඉන්නවා. සවිදි අනු බහුවශ්‍රයක පාද ගණන එකිනෙකට සමානයි සහ කෝණ ගණන කෝණ වල අගය කියන්නේ කෝණයක අගය ඒ කියන්නේ හැම කෝණෙම අගය එක සමාන වෙනවා. සවිදි කියන වචනේ තේරුම තමයි පාද එකිනෙකට සමානයි කෝණ එකිනෙකට සමානයි. එහෙනම් අපි දන්න ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ එකසුව 360යි. එහෙනම් 360 45න් බෙදෙනවා 8යි. පාද 8යි. බාහිර කෝණයක අගය අංශක 53ක් වූ සවිදි බහුවශ්‍රයක් පැවතිය හැකිද? හේතු දක්වන්න. බාහිර කෝණයක අගය අංශක 53යි. එහෙනම් 360 53න් බෙදෙනවා. 360 53න් බෙදෙනකොට අපිට එනවා බෙදමුකෝ 360 53න් 5 3 15න් 5 දැම්ම එකක් ඉදිරි 5 5 25 එකයි 26යි 265යි ඊට වැඩි තියෙනවා 5 7යි 7 3 21 දැම්ම දෙකක් ඉදිරි 7 5 35 2යි 37යි එන 6යි 6 වරක් 3 18න් 8 දැම්ම එකක් ඉදිරි 6 වරක් 5 31යි 31යි 10න් 8ක් අඩු වුනහම 2යි 5න් එකක් අඩු වුනහම 4යි දශම තිත තියලා බිංදුවක් ගේනවා 420ට 53 ඒවා 8යි 8 වරක් 3 24 8 වරක් 40යි 7යි ගානක් එන්නේ පොතේ පාද දශම ගානක් තියෙන්න බෑ හරිද එතකොට අපි පැවති හැකිද හේතු දක්වන්න ලියනවා මෙතනින් පාද ගණන पूर्ण संख्यात्मक पाद गणन पूर्ण संख्यात्मक अगයක් විය යුතුය එනම් අංශක 53ක බාහිර කෝණයක් සහිත බහුවශ්‍රයක් පැවතිය නොහැක පාද ගණන පූර්ණ සංඛ්‍යාත්මක අගයක් විය යුතුය එනම් අංශක 53ක බාහිර කෝණයක් සහිත බහුවශ්‍රයක් පැවතිය නොහැක
පස්වෙනි ප්‍රශ්නේ වෙනෙන්දෙක් රුපියල් 30000කට මිලට ගත් තනකොළ කපන යන්ත්‍රයක් රුපියල් 36000කට විකුණයි. වෙලෙන්දාට ලාභයක් වේද අලාභයක් වේද යන්න දක්වන්න. එතකොට දැන් මේ ගණිතයේදී අපි මේක හදන්නේ අපිට බැලුව බැලමට පේනවා 30000ට ගෙනලා 36000ට වික්කා ලාභයක් හම්බෙන්නේ කියලා. එහෙනම් අපි ලියනවා ලාභයක් වී ඇත 36000න් අඩු කරනවා 30000ක් පළවෙනි එකට උත්තරේ ලාභයක් දෙවෙනි එකට උත්තරේ ලාභය හෝ අලාභය රුපියල් කීයද රුපියල් 6000යි ලාභය හෝ අලාභය ගත් මිලේ ප්‍රතිශතයක් ලෙස අපි ගත්තේ 30000ට 6000ක් ලාභයි 100ට කොච්චරද බලනවා 0.2 සුළු වෙනවා 3 වරක් 1යි 3 වරක් 20යි අපිට නම් 100ට 20ක් percentage එක 100ට 20යි B කොටස පුද්ගලයෙකු බැංකුවකින් 118ක වාර්ෂික සුළු පොලියට රුපියල් 80000ක මුදලක් ණයට ගත්තේය. ණය මුදල වෙනුවෙන් වාර්ෂිකව ගෙව යුතු පොලි මුදල කීයද? 80000ට 118ක් 80000ට 118ක් බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා. බිංදු දෙක අවසානයේ ලියුවා 8 වරක් 8 64න් 4 දැම්මා 6ක් ඉතිරි 8 වරක් 1 8යි 6යි 14යි රුපියල් 14400යි වාර්ෂික පොලිය මාස 12ක් අවසානයේ ණයෙන් නිදහස් වීම සඳහා රුපියල් 94000ක් ප්‍රමාණවත් නොවන බව පෙන්වන්න. එහෙනම් 80000ට 14400ක් එකතු කරනවා අපිට එනවා 94400යි 94400න් 90000ක් අඩු 94000ක් අඩු කරනවා 400යි එහෙනම් අපිට කියන්න පුළුවන් මාස 12ක අවසානයේ ණය නිදහස් වීම සඳහා රුපියල් 94000ක් ප්‍රමාණවත් නොවේ. මේක මෙහෙමත් කිව්වේ ඇයි 400ක් නේ 94400 විශාලයි 94000 බැවින් මුදල ප්‍රමාණවත් නොවේ. බැවින් මුදල ප්‍රමාණවත් නොවේ. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් අනේ සර් රුපියල් 400 නේ ඕක මොකද්ද කියලා. එහෙම බෑ ගණිතේට. 94000ක් දුන්නේ එකේ 400 මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. එහෙම බෑ ගණිතේට ඈ. ඒ ප්‍රායෝගිකව. ළමයි යාළුවෙක් ඉන්නව පෙන්නන්නද? යාළුවෙක් ඉන්නව පෙන්නන්නද? මේ උදේම හැරලා හරි ඊළඟ ගන්න. පුතේ හොඳට මතක තියාගන්න
අපිට ජීවිතේ සිහින තියෙනවා. හරිද? ජීවිතේ සිහින තියෙනවා. ඒ සිහින හැමෝටම තියෙනවා. හැබැයි ඒ සිහින වලට යන්න පුළුවන් සීමිත පිරිසකට. හැමෝටම යන්න බෑ. ඒ ජීවිතේ හීන වලට යන්න පුළුවන් සීමිත පිරිසක්. ඇයි ඒ හීනට යන්න අපරිමාණ කැපකිරීමක් කරන්න ඕන. උදාහරණයක් විදියට දැන් සමහර කට්ටිය දන්නවා අපේ පන්තිය හොඳයි කියලා. හැබැයි පන්තියට සම්බන්ධ වෙන්න බෑ. ඇයි? පාන්දර 5ට පටන් ගන්න. අම්මෝ හැමදාම උදේ 5 වෙද්දි පන්තියේ ඉන්න. රෑ 11ට ඉවර වෙන්නේ. එතකොට රෑටත් නිදා ගන්න නැහැ, උදේටත් නිදා ගන්න නැහැ. මේ ලෝකේ හීන වලට යන මිනිස්සුયો හොඳට මතක තියාගන්න කාලය ගැන හිතුවේ නැහැ. හරිද? ශ්‍රමය ගැන හිතුවේ නැහැ. ජීවිතේ අරමුණට ගියා. ඒ නිසා ඔයාලා මේ ලෝකේ අනිත් මිනිස්යන්ට වඩා වෙනස්. මේ ලෝකේ අනිත් මිනිස්යන්ට වඩා වෙනස් වුණාම අපිට අනිත් කෙනෙක්ට වඩා හීනවලට යන්න පුළුවන්. ඒක අපිට කාලයෙන්ම ඔප්පු කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලා පැය 6ක් නිදා ගන්නවා නම් මේවා දැනගෙන ඉන්න ඕන හොඳට. පැය 6ක් නිදා ගන්නවා නම් පැය 24න් පැය 6යි නිදාගෙන තියෙන්නේ. 6 වරක් 1යි 6 වරක් 4යි. මම ඔය ඉස්සෙල්ලුත් මේක කියලා දුන්නා. දවසේ 4න් 1යි. දවසක 4න් 1යි නිදාගෙන තියෙන්නේ. අපි හිතන්න කෙනෙක් පැය 8ක් නිදා ගන්නවා කියලා. එයා දවසේ 3න් 1ක්. දවසේ 3න් 1ක් නිදාගන්න. දවසේ 3න් 1ක් නිදාගන්න. දවසේ 4න් 1ක් නිදාගන්න. එතකොට මෙන්න මේ 4න් 1ක් නිදා ගන්න කෙනා අවුරුදු 40ක් ජීවත් වෙනකොට නිදාගෙන තියෙන්නේ අවුරුදු 10යි. අවුරුදු 10යි. අවදියෙන් ඉඳලා තියෙනවා අවුරුදු 30ක්. මේ අවුරුදු 30ක් ගත්තාම අවුරුදු 10ක් නිදි. අවුරුදු 10ක් නිදියන්නේ අවුරුදු 30කට. අවුරුදු 30කට 10ක් නිදියලා. ඒතර 20යි අවදියෙන් ඉඳලා තියෙන්නේ. ඒතකොට බලන්න කොච්චර වටිනවද කියලා. අන්න එතකොට අවුරුදු 10ක් ગેප් එකක් නේ. අවුරුදු 10ක